සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහාර දිය ගලා ගලා මේ ප්‍රශ්නේ තියෙන්නේ රූපයක චිත්තක්ෂණ 17ක් ආයුෂ ඇතිව ඒවා කුඩා චිත්තක්ෂණ 51කි. එහි පළවෙනි චිත්තක්ෂණයේ උත්පාද අන්තිම චිත්තක්ෂණයේ භංග මැද චිත්තක්ෂණ 49 ඉස්තිති ක්ෂණ වශයෙන් වෙන ආකාරයක පහදි කර දෙන්න කියලා විග්‍රහ කරන්නේ. මේකේ තේරුම මේ ප්‍රශ්නේ ධර්ම විග්‍රහයට අනුකූලව පොඩි වෙනසක් තියෙනවා මේක දැනගෙන තියෙන ආකාරයේ. මේ සෑම චිත්තක්ෂණයක්ම උපාද තිති භංග කියලා. චිත්තක්ෂණයක ඒ හිතා කුඩා ක්ෂණ තුනකට එකක් බෙදෙනවා. මේ චිත්තක්ෂණ 17 පළවෙනි චිත්තක්ෂණයත් උපාද තිති භංග කියලා කොටස් තුනකට බෙදෙනවා. දෙවෙනි චිත්තක්ෂණයත් තුන්වෙනි චිත්තක්ෂණයත් ඒ ආදී වශයෙන් සියල්ලමත් ඒ ආකාරයෙන් උපාද තිති භංග කියලා ක්ෂණ භංග වලට අපි වෙනවා. ඒකයි කියන්නේ ඒකෙන් නම් මේක කියන්නේ මැද 49 මෙ තිති කියලා කිව්වේ ඒක චිත්ත වීතියක තියෙන ස්වභාවය. චිත්ත වීතියේ තියෙන චිත්තක්ෂණ 10 එකක් තුනකට ගානේ බෙදෙනවා. උපාද තිති භංග ආදී වශයෙන්. එතකොට ඒක චිත්තක්ෂණයක තියෙන ස්වභාවය. මේක තෝරා ගන්න ඕනේ ටිකක් ගැඹුරුයි. සංකතයක් නම් සංකතයක තිබෙන ලකුණු තුනක් තියෙනවා. සංකතයක් කියන්නේ හේතුවක් නිසා හටගත්ත ඵලයක්. හේතුවක් නිසා හටගත්ත ප්‍රතිඵලයක ඒවා යම් රූපයක්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංඛාරයක්, යම් විඥානයක් කියලා යම හටගත්තා නම් අන්නේ හටගත්ත සියලුම සම්මතවල ලොකු කුඩා ආදී වශයෙන් සම්මත පනවාගත්ත සියල්ලටම පොදුවේ නමක් භාවිතා කරනවාක සංකතයක් කියලා. ඒක හේතුවක් නිසා සකස් වූ දෙයක් කියන එකයි කියන්නේ. ඒ සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. ඒක තමයි ඉපදීමක් පැන වෙනවා. ඉපදීමක් පේනවා. සිටියුගේ විපරිණාමයක් වේ. සිටියුගේ කියන්නේ ඒකාකාරව ඉස්තර හිටිය කියන එක නෙමෙයි ඔය කියන්නේ. සම්මතයක් ඒ සම්මත ළමින් කතා කරන්න. ඒ සම්මතයෙන් කතා කරන්න පුළුවන් තාක්කල් ඒ කාලය තුල කියන එකයි මේ සිටියුගේ විපරිණාමය කියන්නේ. එහි වෙනසීමක් පේනවා. නැත්නම් ඒකේ බිඳීමක් පේනවා. මේ සංකතයක ලක්ෂණ තුනක්. සංකතයක ලක්ෂණ තුනක් තියෙනවා. ඉපදීමක් නොපෙනී, විනාමයක් නොපෙනී, වෙනසීමක් නොපෙනී. ඒකට හේතුව ඉපදුනේ නැත්නම් මොනවද විපරිණාමයටපත් වෙන්නේ මොනවද වෙනසෙන්නේ? නිවන කියන්නේ තුන එකක් නෙමෙයි. හේතුවක් නිසා ඵලයක් උපදින ක්‍රම රටාවක් තියෙනවා. ඒකට මූලික වෙන ප්‍රධානම ක්‍රම රටාවක් තියෙනවා සත්‍යයක් පුද්ගලයෙක් වශයෙන් උප්පත්තියක් එනවනම් නාම රූප ධර්ම වශයෙන් උපතක් එනවනම් ඒවා උපතර මූලික හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව සහ තෘෂ්ණාව. මේ අවිද්‍යාව තෘෂ්ණා කියන එක මුල් කරගෙන තමයි සෑම සංකතයකම උපතක් හටගන්නේ. කෙල්ලම මූලික වෙනවා එක්ක වක්‍රාන්දමින් මූලික වෙනවා. කොයි ක්‍රමෙන් හරි අවිද්‍යාව තෘෂ්ණා දෙකේ මූලිකත්වයේ මුල් කරගෙන ඒ හේතුවෙන් යම් කිසි දෙයක උපතක් හට ගන්නවා. ඒ කියන්නේ එහෙම උපතක් නෙමෙයි. අවිද්‍යාව තෘෂ්ණා දුරු කරපුවාම ඒ ඉපදීමේ ක්‍රියාදාමයේ නතර වෙනවා. එහෙනම් නතර වුණාම උපතක් පේන්නේ නැහැ. එහෙනම් උපතක් නොපෙන්නකොට රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියලා
ස්කන්ධ පහක් පේන්නේ නැහැ. ගොඩ නැගින්නේ නැහැ. මේ විපරිණාමයටපත් වෙලා වැළසෙන්නේ ගොඩ නැගින ස්කන්ධ. රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන්නේ. මේ ස්කන්ධ සකස් වෙලා තියෙන්නේ මාත්‍ර වලින්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන්නේ. මෙන්න මේ මාත්‍ර ගොඩ නැගීම නතර වෙනවා යම් මොහොතක. ඔය නිවන කියන පූර්ණ தත්ත්වය. ඒ නිවන අවස්ථා දෙකකින් පූර්ණ වෙන්නේ. සෝපරිශේෂ නිබ්බාන ධාතු, අනුපරිශේෂ නිබ්බාන ධාතු කියලා. මේ දෙආකාරයකින් මේ නිවන විග්‍රහ වෙනවා. අරිහත්ත්වයටපත් වුණ තැන් පටන් අවසාන පිරිනිවන් මොහොත දක්වා ඒ ඉන්න කාලය තුල රාගයේ පිරිනිවුණා, ද්වේෂයේ පිරිනිවුණා, මෝහයේ පිරිනිවුණා. රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි. සෝපරිශේෂ නිබ්බාන ධාතුව කියන අන්නේ ටික. ඒ අවස්ථාවේ ඒ වෙනකම් අවසාන පිරිනිවන වෙනකම් එන අනුපරිශේෂ නිබ්බාන ධාතුවටපත් වෙන මොහොත වෙනකම් රාගයක් හටගන්නේ නැහැ, ද්වේෂයක් හටගන්නේ නැහැ, මෝහයක් හටගන්නේ නැහැ. අවිද්‍යාව තුන්නාන් රෝධයෙන් සිද්ධ වෙන විශේෂත්වය. ඉතින් රහතන් වහන්සේට රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. හටගන්න තියෙන හේතු නැති නිසා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි සාවලින් ප්‍රඥාවෙන් දුරු වුණාට පස්සේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් හටගන්නේ නැතුව යනවා. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා යමක් පහළ වෙනවද? ඒ ටික අරිහත් වූ මොහොතේ බලන්නේ නැහැ. එහෙනම් ඒ තාක්කල් හට ගැනීමක් නැති නිසාම රාග දේශ මොහ නිසා හට ගැනීමක් තිබුණා නම් විපරිණාමයටපත් වෙන යමක් විද්‍යාමාන වෙනවා. වෙනසෙන යමක් විද්‍යාමාන වෙනවා. අරිහත්ත්වයටපත් වුණ දැන් පටන් අන්නේ විපරිණාමයක් වෙනසීමක් නතර වෙනවා. මොකද හේතුව රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් යමක් ගොඩනගනවා නම් ඒ ටික ගොඩනගන්නේ නැති නිසා. උන්වහන්සේ පිරිනුවන් පාන මොහොතක් වෙනවා අවසානයේ අනුපරිශේෂ නිර්වාණය කියලා. අන්න මේ මොහොතේ කියනවා ස්කන්ධ පරිනිර්වාණි. යම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් ගොඩනැගිලි තිබුණා නම් අන්නේ විපාක ස්කන්ධය අවසාන මොහොත. එතනින් පස්සේ උන්වහන්සේට යම් රූපයකින්, වේදනාවකින්, සංඥාවකින්, සංඛාරයකින්, විඥානයකින් පනවනවා නම් එබඳු රූපයක් නැත්මයි, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් නැත්මයි. මේ දේශනාව පෙන්වන්නේ එහෙමයි. එහෙනම් යම් රූපයක් පහළ වුණා නම් විපරිණාමයටපත් වෙනවා, වැරදෙනවා කියන ධර්මතාවයෙන් පෙර සංකතයක් නිසා. වේදනාව, සංඥාව, සංකාරයක්, විඥානයක් පහළ වුණා නම් විපරිණාමයක් වෙනසීමත් ඒක සිද්ධ වෙනවා. අන්න ඒකේ අති සූක්ෂම මොහොතක් තමයි චිත්තක්ෂණය කියලා කියන්නේ නාම ධර්ම වල. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ටික හට ගන්නකොට හටගන්න ක්‍රමවේදයක් තියෙනවා මේ චිත්ත වීති කියලා. මේකෙන් ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසයක්, කයට පොට්ටබ්බයක් කියන මේ පංචේන්ද්‍රියන්ට අරමුණු වෙනකොට ඒ මුල් කරගෙන පංචාද්වාර චිත්ත වීතියක් කියලා එකක් හට ගන්නවා. මේක අති සූක්ෂම තැනක්. අවිධර්මයේ චිත්ත කාණ්ඩයට අයිති විග්‍රහය. මෙන්න මේ ටික හටගත්තාම අන්නේ විඥානේ හටගන්න වේදනා, සංඥා, සංකාර, විඥාන කියන සම්පින්ඩනය සකස් වෙනා මේ චිත්ත වීතිය හට ගන්නකොට ඒක හටගන්නේ ඇහැයි රූපයයි මුල් කරගෙන, කනයි ශබ්දයයි මුල් කරගෙන, නාසයයි ගන්ධයයි මුල් කරගෙන, දිවයි රසයයි මුල් කරගෙන, කයයි පොට්ටබ්බයයි මුල් කරගෙන. ඒ මුල් කරගෙන හටගන්න මනෝද්වාරී චිත්තාවලිය සකස් වෙලා ඉතින් වෙන සිද්ධාන්තයක් තියෙන්නේ. මූලිකව අරගෙන පංචද්වාර චිත්ත වීතිය ගැනයි මේ චිත්තක්ෂර 50 ගැන අහන්නේ. චිත්තක්ෂර කියන්නේ චිත්තක්ෂර 17 අවස්ථා ඒකට 3 ගානේ 51ක්. ඉතින් උපාද වශයෙන් පටන් ගත්තා නම් පළවෙනි චිත්තක්ෂරේ ඊළඟ චිත්තක්ෂරේ අවස්ථාව පළවෙනි අවස්ථාව උපාද, ඊළඟ අවස්ථාව තితి, ඊළඟ අවස්ථාව භංග, ඒක ඉවරයි. දෙවෙනි චිත්තක්ෂරේ ඊළාට එනවා ඒකත් උපාද අවස්ථාව, තితి අවස්ථාව, භංග අවස්ථාව, ඒකත් ඉවරයි. අනිසාරේ තුන්වෙනි චිත්තක්ෂරේ එනවා ඒකත් උපාද අවස්ථාව, තితి අවස්ථාව, භංග අවස්ථාව, ඒකත් ඉවරයි. ඔය ක්‍රමෙට 17 වෙනි චිත්තක්ෂරේ ආපුවාම
උපාද අවස්ථාව, තිති අවස්ථාව, භංග අවස්ථාව, චිත්ත වීතියේ පංචද්වාර චිත්ත වීතිය අවසානයේ චුති පටන් ගත්ම උපාද. ඔය නේ උපාද තිති භංග කියන එක ඉන්නේ ඔය විදිහටයි. ඒ නිසා මේ චිත්තාක්ෂර 17 තුලම උපාදාක්ෂර 17ක්, තිතික්ෂර 17ක්, භංගාක්ෂර 17ක් තියෙනවා. ඒකයි ක්‍රමයේ මේ 49ක්ම තිති වලට දාලා තියෙන්නේ. ඒක විග්‍රහ කරගත්ත වැරදි නිසායි. අනේ මොකද්ද මේ ඇති කියලා ප්‍රශ්නයක් අහනවා. සිතෙහි මෙන් රූපයාගේ උපාදාක්ෂර 3 සමාන නැත්නම් තිතික්ෂණය දිගවන ආකාරයක් චිත්තාක්ෂණ 17ක ආල්ස නැති රූප අප්‍රදාන රූපය වන ආකාරයක් විග්‍රහ කරන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. දැන් මේ චිත්තාක්ෂණ 17ක් ආල්ස නැති රූප ආදී වශයෙන් විග්‍රහ කරනකොට මේ රූපයක ආල්ස කියන වචනේ අරගෙන තියෙන ක්‍රමවේදයක අඩුවක් මෙතන තියෙනවා. අම්කිසි ඇහැට රූප මාත්‍රයක් අරමුණු වෙච්ච අවස්ථාවක් ගත්තාම කර්ම ශක්තියෙන් හටගන්න මේ ක්‍රියාවලිය තුල සිද්ධ වෙන ක්‍රමවේදයක් තියෙනවා. ගැඹුරුයි. ඇහැට රූපයක් අරමුණු වෙච්ච මොහොතක අරමුණ මුල් කරගෙන හටගන්න ක්‍රමයක් තියෙනවා. ප්‍රසාද රූපය කිය ප්‍රසාද රූපයක් තියෙනවා. සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා ප්‍රසාද රූප පහක් හැදෙනවා. වස්තු රූපයක් වට කරගෙන හෘදේ වස්තු ඇතුළු කරගත්ත කර්මජ කයි මස්ලී කයි නෙමෙයි. ඒ ඇතුළු කරගෙන තිබෙන කර්මජ කයි කර්මජ වශයෙන් හටගත්ත වස්තු රූපය මැදි කරගෙන ඒ වට කරලා පිහිටනවා. අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහේ ප්‍රසාද රූප පහ. ඒක රූපයක් එක සැරයක් ඝට්ටණය වුණාම අර හෘද රූප වස්තු රූපේ ඇහෙන් ගත්ත රූපාක්ෂණයක් ඝට්ටණය වුණොත් එක්තරා කර්මජ ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ඝට්ටණය වෙච්ච රූපාකාරයේ ඒ ක්‍රියාකාරී ගෙවිලා ඉවර වෙනකන් ආයිත් එකක් වදින්නේ නැහැ එතන. වස්තු රූපයේ දෙකක් එක සැරේ වදින්නේ නැහැ. ඇහෙන් රූපාක්ෂණයක් අත් එක රූපා ප්‍රසාදයෙන් එකපාරක් වැදුනොත් ඔය වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙනවා. ඔය වස්තු රූපය කියන්නේ මනෝද්වාරයේ පිහිටලා තියෙන මේ රූපයන්ගේ රූප වලින් හටගත්ත දෙයක යම් කිසි ක්‍රියාදාමයක් නාම ලෝකයට ඇතුළත් කරන ස්ථානයි. දැනීමට ගෝචර වන්නා වූ දැනීම් සහිත ලෝකයක් තියෙනවා. ඒ තමයි නාම ලෝකේ. ඒකට අවශ්‍ය කරන්නා වූ දත්තයන් ඇතුළත් කරන්ද දත්තයන් ගොඩනැගෙන්න ඒ නාම ලෝකයෙන්ම හටගත්ත නාම ලෝකයේම බලාපොරොත්තු ඔක්කොම හටගන්නේ තෘෂ්ණාව ඔක්කොම හටගන්නේ නාම ලෝකේ. ඒකට ආධාර වශයෙන් ඒකේ භුක්තියට අවශ්‍ය දේ නිර්මාණය කරගන්න අන්නේ නාම ලෝකයේ තුලින් නිර්මාණය කරන රූප ලෝකයක්. ඒ ලෝකේ තමයි අපි මේ ඇහැ කන දිව නාසය ශරීරය ආදී වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් කිව්වේ. ඒ ගොන්නයි අපේ රූප ලෝකේ. ඒකේ මේ ආස්වාද ලබා ගැනීමට බාහිරින් නිෂ්පාදනයක් හදනවා. ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ලබා ගන්න රූප ලෝකයක්. පුබ්බංගමා ධම්මා මනෝසිතා මනෝමයා කිව්වෙත් ඔතනයි. මනසින්ී ඔය ටික කලේ. අර මනෝ ලෝකය හා සම්බන්ධ මානසිකත්වයේ තුලින් තමයි එළිය ගොඩනැගිවේ ඉස්සෙල්ලා ගොඩනගන්න මුල් උනේ. ඒකේ තමයි මේ භෞතික ලෝකය කියන එක හටගැනීමේ මුල. ඉතින් භෞතික ලෝකේ හටගන්නේ වෙත් මොකටද? නාම ලෝකයේදී යම්කිසි ආස්වාද භුක්තියක් ලබා ගන්න ක්‍රමවේදයක් අවශ්‍ය නිසා. එහෙනම් ඒකේ විරුද්ධ දෙයක් නැවත හටගන්නේ නැහැ ලෝකේ කියලා. ඒකට ගැළපෙන ක්‍රමවේදයකුයි කර්ම ශක්තියෙන් හටගන්නේ. ඒක ගැඹුරුම තැන. මේ ලෝකේ හදාගත්තාම
රූප ලෝකේ නාමයෙන්ම නිෂ්පාදනය කරලා හිත රූප භුක්තියක් විඳින ක්‍රමවේදයක් මේ තියෙන ලෝකේ කියලා. මේ රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රස ආස්වාද, පොට්ටබ්බ ආස්වාද කියලා. පංචකාම ආස්වාදයක් භුක්ති විඳිනවා. භුක්ති විඳින්නේ ඔන්න ඔය ක්‍රමවේදයෙන්. ඒ රූප නැත්නම් භුක්ති විඳින්න බෑ. ඒ රූප එකින් එක පොකුරක් එකට හැමුණොත් ඒ භුක්තිය ලබන්න බෑ. ඒ වගේම රූපයක් රූපයට ඝට්ටණය වෙනකොට එකින් එකට එකක් කොරොත්තු දුන්නේ නැත්නම් ඒටි ආස්වාදය ලබන්න බෑ. ඉහා එකින් එකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට ඒ ලෝක භුක්තිය ලබා ගන්න ඔරොත්තු දෙන මට්ටමට අවස්ථා පහක් සකස් වෙනවා. හරි ගැඹුරු දෙයක් මේ විග්‍රහ කරුවට අහනකොට තේරෙයිද කියලා හිතන්න තමයි. හැබැයි අහනකොට තේරෙයි. දැන් පොඩ්ඩක් මෙහෙම හිතා ගන්න. අපි ලීයකට ලීයක් එකට අතුල්ලනවා. ඊයකුයි ගලකුයි එකට ඇතුළුවොත් මොකද වෙන්නේ? බලාහින්දදී ලීය ගෙවිලා යනවා ගල ඉතුරු වෙනවා. ඒ ගලයි එකට ඇතුළුවොත් සම නැහැ. ඒ දෙකකින් අවශ්‍ය කරන ප්‍රයෝජනේ ගන්න බැරුව යනවා එකක් ගෙවෙනවා වේගයෙන්. සම්බන්ධ කරන්න බෑ. අපි තව දෙයක් බලමු පොඩ්ඩක් හිතලා. කැටයක් අරගෙන ලී කෑල්ලකින් ওই දෙකකට සට්ටු කළොත් ඒකෙන් පිට වෙන සද්දයක් පුළුවන් ද ලොකු සද්දයක් ගන්න. කැටයක් අරගෙන තවත් ගල් කැටයකින් ඒ ගල් කැට දෙක එකට ගැහුවොත් මොකද වෙන්නේ? ගලයි ලීයයි එකට ඝට්ටණය කරාට වැඩිය නියම සද්දයක් එනවා. ගැලවෙන සද්දයක්. ගලට ගලක් එකට ඝට්ටණය කළොත් හැබැයි ගල් දෙකම එක වාගේ නිසා එකක් වැඩියෙන් ගෙවෙන්නේ නැහැ. දෙකේම ගෙවීම සමානයි. අනුකූල සද්දෙත් වැඩි. ඔය ලීයකුයි එකට ගැහුවොත් ඒ සද්ද ගන්න බෑ. එහෙනම් අපි ලීයට ලීයක් එකට ඝට්ටණය කරනවා. එතකොට නම් සද්ද ගැලපෙනවා ලී සද්දේ. ගලට ගලක් ඝට්ටණය කළොත් ගල් සද්දේ. මේ වෙනස හොඳට දැක්ක හැකියි. ඒක ලීය ඝට්ටණය කළොත් එකින් එකට දෙකම සමාන නිසා එකක් වැඩිපුර ගෙවෙන්නේ නැහැ. ගෙවීමත් ඔරොත්තු දෙනවා. සද්දෙත් වැඩි. මේ දෙන්නේ පොඩි උපමාවක් විග්‍රහ කරලා දෙන්නේ. අකඩේකුයි ගලකුයි ගන්නවා. ගල් සට්ටු කරන්න පටන් ගත්තොත් ගල කුඩු වෙලා යනවා ඉක්මනට. යකඩේ ඉතුරු වෙනවා. එච්චර ඉක්මනට යකඩේ ගෙවෙන්නේ නැහැ. හැබැයි ගලයි යකඩේ දෙකේ සද්දේ එකින් එකට ඝට්ටණය කරපුවාම වෙනවට වැඩි. යකඩේට යකඩකින් ඝට්ටණය කළොත් ඒ සද්දේ හුඟක් වැඩි. යකඩ සද්දයක්ම එනවා. යකඩේට යකඩේ ඔරොත්තු දෙනවා. වෙන්නන්න හදන්නේ මොකද්ද? ශබ්ද කම්පන එකින් එකට වෙනස් වෙලා යන ආකාරය. ඔන්න ඔයගේ මේ ලෝකයක් මනසේ මවලා මනස ලෝකේ භුක්ති විඳින ආස්වාද ගන්න ස්පර්ශයකින්. ඔන්නේ ස්පර්ශයේ ගැළපෙන එක හදලා තියන ක්‍රමවේදයේ මේ කියන්නේ. සත්වයක් වශයෙන් ලෝක ආස්වාද භුක්තිය ලබා ගන්න ක්‍රමවේදයක් හදලා තිනවා පස් ආකාරයක. එසාද ඒ හැදිලා තියෙන ද්‍රව්‍ය වස්තු වල ස්වභාවයක් තියෙනවා. අපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කිය. අපි ඔය පහට කියනවා පංච මහා භූතයන්ගෙන් ලෝකෙ හැදිලා. මේ ද්‍රව්‍ය වස්තු ලෝකෙ හැදිලා තියෙන්නේ පංච මහා භූතවල. දැන් මේවා සියුම් දැනක් විග්‍රහ කරන්න දන්නේ නැති නිකෝ තේරුම් ගන්න බැරි නිසා මේ ගැඹුර විග්‍රහ කරගන්න බැරි කමයි තියෙන්නේ. අති සියුම් නමුත් තින් අහපු නිසා ප්‍රශ්නෙට උත්තරේ දෙනවා දීපාලක් අහපු නිසා. හොඳට අහලා කොහොම හරි තෝරා ගන්න බලන්න. දැන් මොකද වෙන්නේ? පංච මහා භූතයන්ගෙන් හටගත්ත දේවල් අති සියුම් නම් ඔය සියල්ලම එක රූප කලාපයකක් තියෙනවා. නමුත් මේවා එකින් එක හටගත්තාම
ආපෝ ගතිය ඉස්මතු වෙලා හටගත්ත රූප කලාප සම්පින්ඩණයෙන් අපි කියනවා ජලය කියා, ජල ද්‍රව දේවල් කිය. තේජෝ ගතිය ඔප්නංගිලා හටගත්තාම ඒවට අපි කියනවා උෂ්ණ දේවල්. ආයෝ ගතිය ඔප්නංගිලා ඉඳන් හටගත්ත එකතු වෙච්ච රූප කලාපයන් නිසා ඊ හටගත්ත පොඩි වලට කියනවා වායෝ ධාතු, නැත්නම් වාතේ. ගතිය ඔප්නංගිලා මතුවලා හටගත්ත රූප කලාපයන්ගේ සම්පින්දණයෙන් හටගත්ත ඒවාට කියනවා පොළොව, නැත්නම් තද දේවල්. ඕක තමයි සතර මහා භූත කිව්වේ. සතර මහා භූතයන්ගේ ගුඩා සුණු පොඩි පොඩි ඒවා එකතු වෙලා ඔය මහා ඒවා හට ගන්නකම් යම්කිසි ප්‍රදේශයක එක්තරා ආකර්ෂණයකට ගෝචර වෙලා වීදිලා පැතිරලා යම්කිසි ප්‍රදේශයක් තියෙනවා. ඒකට කියනවා ආකාශය, ආකාශතු. දැන් මෙන්න මේ ආකාශ ධාතුවකින් සකස් වෙච්ච ආකාශ ධාතුවක් තුළ ආපෝ තේජෝ වායෝ පඨවි කියන භූත හතරකින් සකස් වෙලා අපි මේ භෞතික ලෝකයේ කියලා එකක් හැදෙනවා භුක්ති විඳින්න. ත්‍යාව නිසා, තෘෂ්ණාව නිසා මනස බලාපොරොත්තුනේ ඔන්නේ ආස්වාදී. මනවදන රූප, මනවදන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ආස්වාදය බලාපොරොත්තුෙන් තමයි මනස ක්‍රියාත්මක වුණේ, බලාපොරොත්තු ඇති කලේ. ඒ බඳු මනසකින් තමයි හිතුවේ කිව්වේ කලේ. අන්නේකේ ගොඩනැගිච්ච ශක්තිය තමයි කර්ම ශක්තිය කිව්වේ. ඒ කර්ම ශක්තියේ ක්‍රියාවලිය තමයි ඒ භුක්තියට අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්නා වූ ලෝකයේ පහළ කිරීම. ඊට අනුකූලව මිසක් වෙන ක්‍රමයකට පහළ වෙන්නේ නැති නිසා ලෝකයක් පහළ වෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන මේ පංච මහා භූතයන්ගේ. ඇයි ඉතින් එහෙම වුනේ? අපි මුලදී විස්තරයක් කරලා පෙන්නුවා එකක්. මොනවද? මේ පඨවි ධාතු කියලා අපි කියාපු කොටසක් තියෙනවා. තද දේවල්. ලෝකේ හටගත්ත ලෝකේය. හුඟාක්ම තද ඒවා. අපි කියනවා ලෝහ જાති, යකඩ. වාහනේ යකඩ, පිත්තල, තඹ මොනවා හරි කමන්නේ නැහැ කිව්වේ වැන් ලෝහ જાති කිව්වේ තද මේවා. ඒ වගේ තියෙන ලෝකයක් තියෙනවා. ගල්පස්, ද්‍රව්‍ය වස්තු අතර අහුවෙනේවා. ඒක කොටස තද කොටස. එතන මේ ලෝකේ හැදිලා තියෙන ඊළඟ තව කොටසක් තියෙනවා. එච්චර තද නැහැ, තදෙන් ඊට අඩුයි. ඒ තමයි ද්‍රව කොටස. අපලෝ වගේ හයිය නැහැ. හැබැයි අතින් කැලැට්ටුවොත් අතර එහෙම දැයෙනවා. ඒ වලින් දෙවනියේ තියෙන ලෝක වස්තු ද්‍රව ආපෝ ධාතු, පඨවි ධාතු වලට තියෙන ඝනීභවණින් අඩු එක. ඊට අඩු තව එකක් තියෙනවා අංශු කියලා අපි කියනවා. වායුව පරමාණු, ගඳ සුවඳ කියන්නේ අංශු. පරමාණු එකතු වෙලා තමයි අංශු හැදිලා තියෙන්නේ. ලෝක සම්මත කතාවක් මේ කියන්නේ හරි ගැඹුරුයි. විද්‍යාව දන්න අයට නම් විද්‍යාව ඉගෙන ගත්ත ළමයින්ට නම් මේක තේරෙනවා හොඳට. පරමාණු 3-4ක ලෝක සම්මත පරමාණු 3-4ක සම්පීඩනයක් හැදිලා ඒක ඊට වඩා වැඩි ගානක සම්පීඩනයක් හැදිලා යම්කිසි ද්‍රව්‍ය වස්තුවක ඊටාම කුඩා කොටස හැදෙනවා අංශු කියලා. ඒවා අපිට දැනෙන්නේ මේ ගඳ සුවඳ මට්ටමේ. ආයු තුල හඹායන තව දෙයක්. වායුවට වඩා ඝනකමයි. අනිත් වඩා ඝනකමෙන් අලුත් තව එකක් තියෙනවා. ඒක තමයි වාතය. වාතයට වඩා ඝනකමෙන් තවත් අලුත් එකක් තියෙනවා. ඒක තමයි උෂ්ණත්වයේ ආලෝකය කිව්වේ. උෂ්ණත්වයේම අවස්ථාව තමයි මේ ඉරු එළිය රත්නයත් එක්කලා ඉන්නේ සම්බන්ධ වෙලා. මේ ආකාරයෙන් මේ පංචමහා භූත එකින් එකට සියුම්. ඒක ලෝකේ නිෂ්පාදනය කරද්දී පංචමහා භූත මනසේ නිෂ්පාදනය කිරීම මොකද? ලෝක ආස්වාද භුක්තියද කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. ඒකට ආසයි මේ වේදනාවට, සුඛ වේදනාවට ආසා නිසා ඒකේ ඇලෙනවා, තණ්හා කරනවා. අවිද්‍යාව නිසා ඒකේ ඉන්න එක හොඳයි කියන්නේ නිගමනය කරපුවාම අවිද්‍යාව තෘෂ්ණා ලෝකෙට මුල් වෙනවා කියලා පෙන්වන්නේ ඒකයි. දැන් මේ තෘෂ්ණා භුක්තිය විඳින්නේ ආශාව. තෘෂ්ණා භුක්තිය තමයි අපි ආස්වාද වශයෙන් විඳින්නේ. ඔන්නෝක විඳ ගන්නයි මේ ඔක්කොම ළඟලා ලෝකයක් හදාගත්තේ මනසෙන්. ඔක්කොම එකතු වෙලා මනසේ ස්වභාවය ඕකයි. හැමදෙනාගේ මානසිකත්වයේ ඒ වගේ ස්වභාවයක් නිසා
ඔක්කොගේම මානසිකත්වයේ සම්පින්දනයක් වශයෙන් ඔක්කොම භුක්ති විඳින්න ලෝකයක් හැදිලා. භෞතික ලෝකේ කියලා. මේ ලෝකය ගැන විග්‍රහ කරනවා අපි තව ඉස්සෙල්ලා මුලදීම විග්‍රහයක් කරලා හිටියා. මොකද්ද මේ විග්‍රහය? යකඩේට යකඩයක් ඝට්ටණයේ සමානයි හඳ වැඩි. ගැළපීලා තියෙනවා. යකඩ හඳ එන්නේ එතකොට. ගලට කලක් එකිනෙක ගැළපෙනවා. අද ස්වභාවය අනුව. ඒකෙන් ගල් හඳක් එනවා. ඝට්ටණයේ වෙනකොට. ලීයට ලීයක් ගැළපෙනවා. ලී හඳක් එනවා. අපි මෙහෙම පොඩි උපමාවක් ගත්තා. මෙන්න මේ උපමා රටාවට අනුකූලව අපිට භුක්ති විඳින්න ක්‍රමයක් හැදෙනවා. ඇහැට රූපේ, කනට ශබ්දේ, නාසයට ගන්ධේ, දිවට රසේ, කයට පොට්ටබ්බේ කියලා. එහෙම වෙන්නේ මෙන්න මේක තමයි සත්වයකට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියලා ඉන්ද්‍රිය පහක් හැදෙන්නේ. පංචේන්ද්‍රිය කියලා. මේක කිසිම වන පොතක විග්‍රහ කරලා නැති නිසා මට වයින්ඩක් පුළුවන් මොනවද මන්ද අමුතු જાතිකක් මේ කියා දෙන්න කියලා. තමයි ධර්මඥානීය ගෝචර වෙන්න ධර්මයේ. විද්‍යාවට අනුකූලයි ගැලපිලා තියෙනවා. න්‍යාය ධර්මයේ ගැලපෙනවා. ඇහුවොත් එහෙම සත්‍යයකට ඇයි මේ ඇසක් කන දිවක් නාසය ශරීරයක් හටගන්නේ කියලා. මොකද්ද දෙන උත්තරේ? බලලා බැලුවත් ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාහයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. බලලා බැලුවොත් රූපය වෙනස් වුණාට බලලත් ওই පහම තියෙනවා. හරක එක මහත් වුණාට රූපය වෙනස් වුණාට ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කය උඩත් එහෙමම තියෙනවා. ඌරා මහත් වුණාට ඊට වඩා හරකට වඩා පොඩි වුණාට ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කය ඌත් හැදිලා තියෙන්නේ එහෙමයි. විදාකාර සත්ව ගැන හිතලා බලපුවාම හැම සතාටම පිළිලා දිනවා විදිහට. හැඩේ විතරක් වෙනස් වෙලා තියෙනවා. හොබ්බ හැදිලා තියෙනවා. නමුත් ඇස් දෙක, කන් දෙක, නාසය, දිවකයි ඒ විදිහයි. මිනිස්සුයලත් එච්චරයි. ඒක බුදුම නිස්පාදනයනේ සත්වයේකුත්. දන්නේ නැති තව පැත්තක් තියෙනවා. පණුවට එහෙමවා පේන්නේ නැහැ. තියනවා කියලා. නමුත් ඒ ඉන්ද්‍රිය උඩක් තියෙනවා. අපේ ඉන්ද්‍රිය වගේ පේන භෞතික මට්ටමේ මයින්ඩ් එකක් නැතිකමයි තියෙන්නේ. ඌට මුළු මස් වැදල්ලක් වගේ තියෙන කයෙත් ওই ඉන්ද්‍රිය ටික ඌට තියෙනවා. දැනෙන ක්‍රමයක් තියෙනවා. ඇමීබාවකින් ඉතාලම කුඩා සතා ඒක සෛලී කිව්වා. ඔය ඒක සෛලිය තුළ ওই ඉන්ද්‍රිය ටික තියෙනවා. හොයාගන්න විද්‍යාව තා දක්ෂ වෙලා ඉතිකමයි තියෙන්නේ. මොකද මෙහෙම වෙන්නේ? ඒ පිළිගන්න හේතුව දකින්න ඕනේ. අපි අර ඉස්සෙල්ලා කිව්වා මේ ලෝකේ හැදුලා තියෙන්නේ, ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඊටාම සියුම් කොටස ඉඳලා ගණීභාවන කොටසට කාණ්ඩ පහකින්. පඨවි ධාතු, ආපෝ ධාතු, ඒ වගේම ආකාශ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු කියන මෙන්න මේ ධාතු පහකින් තමයි හැදිලා තියෙන්නේ. එකින් එකට ගණීභවණී පටන්ගෙන ඊටාම සියුම් බාට මුරුදු භාවයට කොටස් පහක් හැදිලා තියෙනවා ওই විදිහට. එහෙනම් මේ පහම එක ඉන්ද්‍රියකින් භුක්ති විඳින්න ක්‍රමයක් නැහැ. අපි ඉස්සෙල්ලා කිව්වා ගලට ගල ගැලපුණාට යකඩේට ගල ගැලපෙන්නේ නැහැ. යකඩේට යකඩ මිසක් වෙන එකක් ගැලපෙන්නේ නැහැ. ගලට ගැලපෙන්නේ ගල, ලීයට ලීයක්. මෙන්න මේ වගේ පඨවි ධාතුවට පඨවි ධාතුව බලවත් ඉන්ද්‍රියක් ඕනේ. ඒ ඉන්ද්‍රිය ගණීභවනව තියෙන්න ඕනේ. ගණීභවන දෙයක් ඇසුරු කරලා ගැටිලා ස්පර්ශය ලබා ගන්න. මෙන්න මේ නිසා පඨවි ධාතුවෙන් හටගත්ත කය තියෙනවා කායේන්ද්‍රිය. කායේන්ද්‍රිය අනිපටලා මුරුදු නෑ ඝනකමයි. බාහිර ලෝකෙ තිබෙන්නා වූ යම්කිසි තද දේවල් වල පඨවි ධාතුව වැඩි දේවල් වල ස්පර්ශයේ කායේන්ද්‍රියෙන් ලබලා ආස්වාද විඳිනවා. ද්‍රව්‍ය වස්තු වල ආස්වාද විඳින්න හදාගත්ත ඉන්ද්‍රිය. ඊළඟ මුරුදු දෙයක් ලෝකේ තියෙනවා ජලය. ද්‍රව. ද්‍රව වල ආස්වාදයේ ගන්න එකක් තියෙනවා. හැබැයි කයට ගන්න බෑ ඒක. වල ආස්වාදයේ මොනවද ගන්නෙ? ඇඹුල් රස කියලා ගන්නවා. පැණි රස කියලා ගන්නවා. තීත්ත කියලා ගන්නවා. කටුක කියලා ගන්නවා. විවිධ රස ආදී ගන්නවා. ද්‍රව රසයේ විඳින හැටි.
එහෙනම් ඇඟිල්ල දාලා හිටන් බලලා මේක මොන රහද කියලා බලහන් කියලා කිව්වොත් එහෙම ඇඟිල්ල දාලා බැලුවට එහෙම හම්බ වෙන්නේ නැහැ. ඇඟිල්ල දාලා කලත්තර බලලා මේක වැයි රහයි කියන්න බෑ. මේක ඇඹුල් කියන්න බෑ. මේක තිද්දායි කියන්න බෑ. මොකද ඝනයෙන් ඝන වශයෙන් ලබන ස්පර්ශ ඉන්ද්‍රියට ද්‍රව රසයේ ද්‍රව ආස්වාදය ලබන්න බෑ. එහෙනම් මොකින්ද කරන්න ඕනේ? අන්නේ ආස්වාදය ලබන්න ශරීරයට වඩා ශරීරයේ තිබෙන්නා වූ ස්පර්ශ ඉන්ද්‍රියන්ට වැඩි මුරුදු ඉන්ද්‍රියක් තියෙනවා දිව කියලා. ඒ දිවේ සහජයන කොටසක් තියෙනවා රස දිව කියලා. ඒක හරි සිනිඳුයි. රස දිව. ඒක තියෙන්නේ මේ ගණීවාන දිවේ දෙපැත්තේ. යටි පැත්ත. දිවේ මුලට වෙන්නේ යටි පැත්තට වෙන්නේ. අන්නේ හරියට තමයි ඒක දැනෙන්නේ රහ. එහෙනම් සීනි වල රහ බලන්න දුන්නොත් එහෙම කටේ කෙල හිඳිලා නම් සදර කියන වේලිච්ච සීනි කැට ටිකක් දෙනවා මේ කාලා රහ කියන්න කියලා. කටේ කෙල හිඳිලා නම් ජර බරගාල සීනි හැප්පුවත් රහ දැනෙන්නේ නැහැ. එහෙනම් ද්‍රව රසය ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක දිය කරන්න ඕනේ. කටේ තියෙන කෙල වලින් හරි දිය වෙන්න ඕනේ. ඒව නැත්නම් වතුරට දාලා දිය කරලා ගන්න ඕනේ. වතුරේ දිය වෙන යමක් ඇත්නම් ඒවා ද්‍රව කොටසට වැටෙනවා. ඝන කොටස ශරීරයෙන් ස්පර්ශ කළාට ද්‍රව කොටසේ රසය බලන්න දිය කරලා අරගෙන දිවෙන් ඕනේ. අන්න දිව නැමැති ඉන්ද්‍රියක් හටගන්න හේතුව ද්‍රව රසය ලබා ගන්න. පස්සේ ද්‍රවයට වැඩි සියුම් ලෝකයේ දෙයක් තියෙනවා. ඒවට තමයි අපි අංශු කියන්නේ. මේ ආකාශයේ විහිදිලා පැතිරලා ඒවා තියෙන්නේ. යම් කිසි ද්‍රව්‍ය වස්තුවක් මල පිපුනහම සුවඳ කියලා යන්නේ අංශු. අසුචියක් කින් ගද කියලා යන්නේ අංශු කියන කොටස. වාතයට වඩා ඝනකමයි. වතුරට වඩා සියුම්. අන්නේ කියන කොටසට කියනවා ආකාශ ධාතුව. ඔය ආකාශ ධාතුවේ තිබෙනා වූ ස්පර්ශය ලබන්න දිවට වැඩි සියුම් ඉන්ද්‍රියක් ඕනේ. අන්නේ ඉන්ද්‍රිය තමයි අපි මේ නාහි කියන්නේ. නාහි සුවඳ දැනෙන කොටසක් තියෙනවා. ඒක තියෙන්නේ නාහිමේ උඩ පැත්තට එහෙම දැනෙන්නේ නැහැ සුවඳ. නාහිමේ නාහි හිල් දෙකෙන් ඇතුළට ගියාම ඇතුලේ ඊටාම වෘදු කොටසක් තියෙනවා. වෘදු බව කොච්චරද කියනවා නම් දිවාසී කොහු ගහක් එහෙම ගැහිය හැකි. ඒකට ඔරොත්තු දෙනවා. හැබැයි නාහි අතර කොහු ගහ ගැහුවොත් කිඹුමක් යනවා ආපහු විසි කරනවා ඒක. දරන්න බෑ. මොකද දිවට වැඩි සියුම්. ඇයි එහෙම සියුම් වුනේ? අර ආකාශ ධාතුව කියන ඝන සුවඳ මට්ටමේ ස්පර්ශය ලබනද ඒ ආස්වාදය ලබා ගන්නයි ඒක හැදුනේ. ඒ නිසා ඒක තව ඊට වඩා සියුම්ව හැදුනා. ඊට වඩා සියුම් එක තමයි වායෝ ධාතුව. වායුවට නවීන විද්‍යාව කියන පරමාණු හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු, නයිට්‍රජන් පරමාණු මේ ආදී වශයෙන් වායුවේ ඊටම කුඩා අංශුවල කියන්නේ පරමාණු. විද්‍යාඥයෝ කියන පරමාණු. මේ කියනවා හැදිලා තියෙන වාතයේ අර අංශු කියන ගඳ සුවඳ මට්ටමට වඩා සියුම්. ඒ නිසා මොකද වෙන්නේ? අන්නේ මට්ටමේ සියුම් වාතයේ ලබන වාතයේ ස්පර්ශය ලබා ගන්න නාහිට වැඩි සියුම් ඉන්ද්‍රියක් ඕනේ. අන්නේ ඉන්ද්‍රියට අපි කියනවා කන. නාහිට කොහු ගහක් ගැහුවා. ඔය ඇහෙන කන කියන්නේ මේ පිටින් තියෙන කම් පෙත්ත නෙමෙයි. ඔය පිටින් තියෙන කම් කුහරෙත් නෙමෙයි. ඕකෙන් ඇතුළට ගියාම තියෙනවා පිට කනෙන් ඇතුලේ ඇතුල් කන කියලා එකක්. පිට කන කියලා එකක් තියෙනවා. ඊටත් ඇතුලේ තියෙනවා තුන්වෙනි සියුම්ම කන. මේ සද්දය ඇවිදලා කන් අඩිය වදිනකොට කන් බෙරේ කියලා තියෙන ඇතුලේ තියෙන දෙවෙනි කන වායුව කම්පණය වෙනවා. වායු කම්පණය වෙනකොට ඇතුලේම තියෙන කණේ තියෙන ස්නායුව හරිය සියුම්. මොළයට ආසන්නව තියෙන එක. අන්නේ ස්නායුව කම්පණය වෙලා ස්පර්ශය ලබා දෙනවා.
ඒතර වායුව නිසා ලබන යම් ආස්වාදයක් ඇද්ද? මිහිරි නාදයක් නේ. ආදි වශයෙන් නාදයට ආශා කරලා නාදයේ සුවේ ගන්නවා. මොනවැන්ද? වායු ස්පර්ශ සුවේ ලබන්නේ ශබ්දයේ වශයෙන්. ඒක කොච්චර සියුම්ද? ඒකත් වඩා සියුම් කොටසක් ගැන අපි ගමේ උෂ්ණ කොටසේ තියෙන එක. දැන් අවුව හරි හැරයි. රස්නේ. ඒකත් එක ආලෝකයක් තියෙනවා. අන්න උෂ්ණේ තිබෙනා විතාම කුඩා අංශු උනනම් පරමාණු වශයෙන් කිය විතාම සියුම් ඒවා. ආලෝක කිරණ කියලා අපි කියනවා. දැන් ඔන්න ඔය ටික ගන්න මොකද්ද වෙන්නේ? ඒකට ඉන්ද්‍රියක් තියෙනවා. කනටත් වඩා සියුම් ඉන්ද්‍රියක්. අපි ඒකට කියනවා ඇහැ. එහෙනම් පේන්නේ මේ ඇහි තියෙන පිට පොත්තට නෙමෙයි. ඒකෙත් මොනවත් ගෑවෙන්න බෑ. කොහොම ගහකින් ගෑවුනොත් හරි අමාරුයි. හැබැයි පේන ඇහැ තියෙන්නේ ඕකෙන් ඇතුලේ. ඔය සියුම් නිර්දියේ ඊටාම ඇතුලේ තියෙනවා ඇහි බබා කියලා කොටසක්. ඒකෙනුත් ඇතුලට යන්න ඕනේ. ඒ ආලෝක කිරණ ඒකෙනුත් ඇතුලට ගිහිල්ලා ඊටාම සියුම් ස්ථානයක් තියෙන දෘෂ්ටි ස්නායුවට අහු වෙන්නේ. අන්න එතන වදින්න ඕනේ. ඒක ඔක්කොට වඩා සියුම්. මෙන්න මේ ලෝකේ පංචමහා භූතයන්ගේ ස්පර්ශ ආස්වාදී ලබා ගන්න එකින් එක අවස්ථාවට ගැලපෙන්නා වූ පස් ආකාරයක් තියෙන නිසා පස් ආකාරයේ ඉන්ද්‍රිය පහ සතෙකුට හැදෙනවා. හරි ගැඹුරු විද්‍යාවක්. මෙච්චර කාලයකට බුදුරන් වහන්සේ දේශනා කරපු දහම තුල ඔබ තෝරාගත්තේ නැත්නම් ආකාරයේ මුළු ලෝකේ විද්‍යාඥයෙක්ගෙන් ඇහුවොත් ඇයි සත්‍යයකට ඇහක් කනක් දිවක් නාසය ශරීරයක් නේ ඉන්ද්‍රිය පහ පිටින්නේ කියලා. උත්තර දෙන්න දන්නේ නැහැ. ඒ උත්තරේ කොහෙවත් එන්න විදිහක් නැහැ. අඩුපාඩු. ඔය හෙලාටුවා වල තිබිච්ච කාලයක් තිබුණ හෙලාටුවා අද නැති නිසා කියන්න දෙයක් නැහැ. අල්ප ගෝචර ඥානෙට ගෝචර වෙලා ඒ ටික විග්‍රහ වෙච්ච ඒ කාලේ තිබුණ අද නැතුවට. තේරුම් ගන්න මෙන්න මේ විදිහට ඔය ස්පර්ශය ලබා ගැනීමට හේතු වෙන ඉන්ද්‍රියට ඊට අනුකූල දේ වදිනකොට අන්න හිතර දැනුම් දෙන ක්‍රමවේදයක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. අනේ චක්කු විඥානෙ ඉස්සෙල්ලා හට ගන්නවා. ඇහැයි රූපයයි. ඇහැ සහ රූපේ පුරේ ජාතයි. ඒ කියන්නේ මුලින් උපදින්න ඕනේ. ඇහැයි රූපයයි. ඒ ඇහැට රූපයක් ඝට්ටණය වීමේ ප්‍රතිඵලය වශයෙන් හටගන්නේ ඊට පස්සේ ඒ ඥානෙ තමයි විඥානෙ තමයි චක්කු විඥානෙ පච්චේ ජාතයි. පුරේ ජාත ඇහැට රූපයක් බැඳුනහම ඒ මොහොතම කොච්චර හිතා සුළු මොහොත ඒ වෙලාව වගේ දැවුනට ඊට පස්සේ තමයි චක්කු විඥාන මාත්‍රය හටගන්නේ. විඥානයක් හටගත්තාම තමයි අර චිත්ත වීදියේ සකස් වෙලා ඒ චක්කු විඥාණයෙන් ආපු දැනීම මනසට ඇතුළත් කරගන්නේ. පොතංජ පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං කියන මේ સિદ્ધාන්තයේ ක්‍රියාත්මක වෙනකොට සෝතයයි සද්දයයි පුරේ ජාතයි මුලින් හට ගන්න ඕනේ. සෝත විඥානේ පත්තේ ජාතයි පසු හට ගන්නවා. ඒ කියන්නේ පසු කියන හුඟාපස් එහෙම නෙවෙයි. අත් දෙක එකට වදිනකොට මුලින් අත් දෙක එකට වදිනකොට ඒ සමගම වුණාට ඊට පස්සේ පොඩ්ඩක් හරි පස්සේ තමයි අප්පුඩි සද්දේ එන්නේ. අන්න ඒ වගේ එකක් මේ කියන්නේ. හුඟක් පහු වෙලා නෙවෙයි. හැබැයි අප්පුඩි ගහන්න ඉස්සෙල්ලා අප්පුඩි සද්දෙත් නෑ. අත් දෙක ඉස්සෙල්ලා තියෙන්න ඕනේ. ඒ අත් දෙක එකට වදිනකොට අප්පුඩි සද්ද ඊළාටයි යන්නේ. අන්න එහෙම එකක් ඔය කියන්නේ. ගානංච පටිච්ච ගන්ධේජ උපජ්ජති ගාන විඥාන. මේ ගානේ හේවත් නාහයත් ගන්ධයත් දෙක පුරේ ජාතයි මුලින් පහළ වෙන්න ඕනේ. ගාන විඥානේ හේවත් ඒ නිසා දැනෙන හිත පස්සේ පහළ වෙන්නේ. පච්චේ ජාතයි ගාන විඥානේ. ජීවහංච පටිච්ච රසේත උපජ්ජති ජීවහා විඥාන. දිවත් රසයත් පුරේ ජාතයි ඒක මුලින් පහළ වෙනවා. ජීවහා විඥානේ ඊළඟට පහළ වෙනවා. කායංච පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන. අන්න කායයි පොට්ටබ්බයයි මුලින් පහළ වෙනවා පුරේ ජාතයි කාය විඥානේ පච්චේ ජාතයි ඊළඟටයි පහළ වෙන්නේ.
ඔන්න චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ඔන්නේ විඥාන හය යම් මොහොතක පහළ වුණොත් තමයි ඒ විඥාන භුක්තිය ලබා ගැනීමේ ආරම්භය සකස් වෙන්නේ. ඔන්නේ විඥානයේ සකස් වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ දත්තයන් මනසට ඇතුළත් කරන ක්‍රමවේදයක්. ලෝක දත්තයන්. මෙන්න මේකට කියනවා පංචද්වාර චිත්ත වීති. ඔන්න ඔය කියන පංචද්වාර චිත්ත වීතියක ලක්ෂණය තමයි මේ චිත්තක්ෂණ 17 සිද්ධිය. ඒ යම්කිසි ඇහැට රූපයක් අරමුණු වෙනකොට ඒ අරමුණු වෙන අවස්ථාව මුල් කරගෙන දෙවෙන ක්‍රමවේදයක් තියෙනවා. අරමුණ හොඳට ප්‍රබල නම් ඇහැට රූපේ හොඳට ඇහත් හොඳට පැහැදිලි නම් ආලෝකයක් හොඳට තියෙනවා නම් රූපයක් හරියට ඇහැට වදිනවා නම් ඒ කාරණේ හොඳට පැහැපත් නම් හොඳ පැහැදිලි රූපයක් පේන විදිහට සකස් වෙනවා. අන්නේම හොඳට පැහැදිලිම රූපයක් පේන විදිහට සකස් වෙනකොට හටගන්න චිත්ත වීතිය සකස් වෙන ක්‍රමයක් තියෙනවා. ඔන්නේ ඇහැ කියන ඇතුලේ තියෙන ප්‍රසාද රූපේට අර රූපයක් ඝට්ටණය වීමේ ප්‍රතිඵලයේ වශයෙන් හොඳ පැහැදිලි ශක්තියක් ඇති කරන ද්‍රව්‍යමය චලනයක් ඇති කරන දර්ශනයක් ඇති කරන්න හේතු වෙන චක්කු ප්‍රසාදයේ කියන ඊටාම ප්‍රසාද රූපය කියන ඊටාම සියුම් එකට යනකම් ඔය ඇහැ සම්බන්ධ රාජ්‍ය ස්නායු පද්ධතියෙන් නිසා ඒක සරක් වෙලා ගිහිල්ලා සම්බන්ධ වෙනවා කල්මජ කායයට. මේ මස්ලී කායත් එක්ක බැඳිලා තියෙන කල්මජ කායයට. කල්මජ කායේ තියෙනවා ඔන්න ඔය කියනවා ස්නායු පද්ධතියක්, කර්මජ ස්නායු පද්ධතියක්. කර්මජ රූපයෙන් හැදිලා තියෙන්නේ. මේ ස්නායු පද්ධතියත් එකමයි තියෙන්නේ. එනේ මේ කියන ස්නායු පද්ධතියට සම්බන්ධ වෙලා හදවත ඇසුරු කරගෙන තියෙන වස්තු රූපයට ආසන්න වෙලා තියෙන අන්නේ කියන ප්‍රසාද රූපේ තියෙන එතන චක්කු ප්‍රසාද රූපේ චලනය කරනවා. ඔන්නේ චක්කු ප්‍රසාදයේ එකපාරක් චලනය වෙනකොට කර්ම ශක්තියෙන් සකස් වෙලා තියෙන ආසන්නව තියෙන වස්තු රූපයට එකපාරක් ටක් ගාලා වදිනවා එකේ. ඒකේ තියෙන ක්‍රමවේදය තමයි ඔය ප්‍රසාද රූප වහෙන් කෝකින් හරි එකකින් පහරක් වැදුනොත් වස්තු රූපේට කර්මයෙන් හටගත්ත වස්තු රූපේ තව එකක් ඒකේ භුක්තිය අරගන්නකව වදින්නේ නැහැ. ඒක කර්මජ ක්‍රියාවලිය හැටි. එතකොට මොකද වෙන්නේ? ඔන්න එකපාරක් වැදුනහම අර වස්තු රූපයේ කම්පන වාර ගන්නක් තියෙනවා නියමයක්. එක කම්පනයක් දුන්නාම 1000ක් වතාවක් වස්තු රූපේ කම්පණය වෙනවා. මේ නියමය වස්තු රූපේ නියමය නෙවෙයි. ඊට මෙහා පැත්තේ කොහොම නියමයක් තියෙන බව මේ නවීන විද්‍යාවත් හොයලා තියෙනවා. රත්තරන් වලට යම්කිසි පාරක් රත්තරන් හදපු දෙයකට වැදුනොත් කම්පණය වෙන්නේ තරංග වාර ගණනක් තියෙනවා. ඊට වැදුනොත් වාර ගණනක් තියෙනවා. ඒක මැනලා 200 ගණන් 300 ගණන් 400 ගණන් මේ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒකේ මිම්මක් තියෙනවා. ඒ කම්පන මිමි යම පාරක් වැදුනොත් ඒවා අති සූක්ෂම ද්‍රව්‍ය හොයාගන්නත් ක්‍රමවේදයක් හදාගෙන තියෙන බොහොම සියුම් පැත්තක්. රත්තරන් කියලා එහෙම රවට්ටන්න බෑ කවි දන්න කෙනෙකුට ඒ ක්‍රමවේදය හදපු යන්ත්‍ර සූත්‍රයේ දාපුවාම කම්පන වලින් දැනුම් දෙනවා මේක රත්තරන් මේක රිදී මේක වෙන දෙයක්. මොකද රත්තරන් වලට වදිනකොට ඇති වෙන කම්පන වාර ගන්න රිදී වල නෑ ඒක වෙනස්මයි. රිදී වල මාත්‍රම තව එක නෑ වෙනස්මයි. ඒ නිසා මේ ලෝහ වර්ගය මොකද්ද කියලා හොයාගන්න ඕන ක්‍රමයක් තියෙනවා. ගැඹුරු විද්‍යාවක් වෙයි. ඒ වගේ වස්තු රූපයේ වැදුනහම පහලා අනාවරණ ඥාන ඇති ලෝතුරා බුදු පියාණන් වහන්සේට විතර මේක කල්පිනකොට කියන්න බෑ මේ වාර ගන්න ඉන්නේ මෙච්චරයි කියලා කිව්වට පස්සේ අපි ඒක ඉගෙන ගන්න දැනගන්නවා විශ්වාස කරනවා. ඒ තමයි වාර 17. මේ 17 වතාව කම්පණය වෙනකොට වස්තු රූපයේ නිශ්චලව තියෙන්නේ නැතුව 17 වතාවක් කම්පා වෙලා ආයි නිශ්චල වෙනවා. ඔන්නෝක තමයි රූපේක ආයුෂ චිත්තක්ෂණ 17යි කියන්නේ හේතුව.
මොන රූපද කියලා දන්නේ නැත්නම් කොහොමද ඔක විග්‍රහ කරන්නේ? වස්තු රූපයේ මේ ආවිෂ නෙමෙයි ඔය කිව්වේ. වස්තු රූපේට ద్వාරයකින් වැදිලා හිටන් එක්තරා ප්‍රසාද රූපයක් වැදුනහම ඒ චලනයේ වෙන වාර 17 කාල සීමාව. ඒක තමයි ඔය කිව්ව රූප කලාපයේ ආවිෂ කිව්වේ. ඉතින් ඕක හිතා ඉන්නවා මේ බාහිර රූප කලාපයක ආවිෂත් ඒකයි කියේ. ඒක වෙනයි ඕක වෙනයි. ඔන්න චිත්තක්ෂණ 17 රූප කලාපයක ආවිෂ කිව්වේ. ඔන්න ඔය කියන වස්තු රූපයේ 17 වතාවක් කම්පණය වෙන කාල සීමාව. ඕකට කියනවා හෘද රූපේ. වස්තු රූපය වෙනයි හෘද රූපය වෙනයි. වස්තු රූපයේ පහරක් වැදුනහම 17 වතාවක් කම්පා වීමේ චලන ක්‍රියාවලිය යම්තාක් සිද්ධ වෙනවද? අන්නේ සම්පීඩනය ගත්තාම ඕකට කියනවා හෘද රූප එකයි. රූපේ කියවන්න ඕකට. න හෘද රූපයක ආවිෂ කොච්චරද? චලන වාර 17යි. එක පාරක් වැදුනහම අර ප්‍රසාද රූපයකින් වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙන ආය ආධාරයක් ඕනේ නැහැ. ඒ 17 වතාවක් කම්පා වෙලා මිසක් නවතින්නෙත් නැහැ. දැන් ඕකෙදි ක්‍රමවේදයක් තියෙනවා දකින්න. අපි යම් කිසි නාද දෙන තහඩුවක් හරි ගන්ඨාරයක් හරි එකක් අරගෙන අපි ඕකට මේ පුංචි කම්මි පොඩක් වාගේ එකකින් එකපාරක් සතුටු කරනවා. ඊන් ගානේ පුංචි නාදයක් යනවා. ඒතර ප්‍රතිරාවයේ ඒ ගාන්න යනවා. ඊළඟ කියලා හඳ එන්නේ නැතු යනවා. ඊට පස්සේ අපි ගන්නවා ඊට වඩා කම්බියට ඇදී ලොකු යකඩයනේ. ඉරටුවක් විතර යකඩයන් එකක් ගන්න නැත්නම් ඉරටුවක් විතර එකක් ගන්නවා. ඒකෙන් පාරක් ගහනවා. තීන් ගන්න සද්දයක් ඊට වඩා ලොකු එකක් ගිහිල්ලා අර කම්පන වාහනකාර ගිහ නවතිනවා. කම්පන වේගය වැඩි. හැබැයි වාර ගාන එකයි. ඊට පස්සේ අපි ඇඟිල්ලක් විතර යම් කිසි යකඩ කූරක් ගන්නවා. ඒකෙන් පහරක් ගන්නවා. තාං ගාන සද්දයක් එනවා ඊට වැඩිය බලවත්. කම්පන වාර ගාන එකයි. කම්පන ශබ්ද වේගය වැඩි. ඊට පස්සේ මේ අතක් විතර නැනම් ඊට ගැලපෙන එකක් ගන්නවා. ඇඟිලි 3-4 ලොකු එකක්. ඒකෙන් පාරක් ගහනවා. එතකොට ඊට වැඩි මහා සද්දයක් එනවා. කම්පන වාර ගාන එකයි. කම්පන වේගය වැඩි. ඒකට ඔරොත්තු දෙන මට්ටමේ යකඩකින් ගහනවා. දැන් අර ගන්ටාරේ ඇතුලේ තියෙන ගෙඩිය වාහේ වැදුනහම උපරිම සද්දයක් නැගෙනවා. වාර ගාන එකයි කම්පන ශබ්ද වැඩි. මෙන්න මෙයාගේ වස්තු රූපේට චක්කු ප්‍රසාදයේ කවුට අර ගන්ටාරේ වටේ දින අර නාදී දින ලෝහේට කම්බියකින් ගැහුවා පොඩි එකක් වදිනවා. ඒක මිහිරි ශබ්දකින් පුංචියට ගන්නකොට ඒක දැනෙන එකට අපි කියනවා පෙනෙනවා කිය. පෙනෙන ස්වභාවය කියලා ඒ දැනීම හඳුන්වනවා. ඊට වඩා වැඩි මාත්‍රාවට ඊට වඩා ලෝකයෙන් තමයි සෝතද්්වාරයේ තියෙන ප්‍රසාද රූපේ වැඩි වීම. ඒක ඊට වඩා ටිකක් වැඩි වෙනවා. අපි ඒ කම්පනිය හඳුනා ගන්නවා සද්දයක් කියලා. ඊට වඩා ටිකක් ලොකු වැඩිවීමක් තමයි තියෙන්නේ ගානද්්වාරයේ තියෙන ගාන ප්‍රසාද රූපේ වැදුනහම. අන්නේ කම්පණි වේගය 1000 තමයි. ඒක ඊට වැඩි නිසා ඒක අපිට දැනෙනවා ගන්ධයක් වශයෙන්. ඊට වඩා වැඩි එකකින් වදිනවා. සෝත අඥාන ජීවහාද්වාරයෙන් තිබෙන ජීවහා ප්‍රසාද රූපේ ඊට ටිකක් ලොකුයි. ඒක වැදුනහම ඊට වඩා හයියෙන් කම්පන වාර 1000 තමයි. ඒකට කියනවා ගාන මෙන්න ජීවහා ප්‍රසාදයෙන් ලබන්නා වූ රස වශයෙන් අපිට දැනෙනවා. ඊටතර ලොකු මෙහිකින් වදිනවා. කාය ප්‍රසාදී. ඒක දැනෙනවා ස්පර්ශයක් වශයෙන්. මෙන්න මේ ස්පර්ශ ආකාර පහ නිසා චක්කු සෝත ගාන જીවහා කාය කියන ස්පර්ශ පහක් වෙනවා. ඔක හරි ආස්වාද වශයෙන් හිතලා ගත්තොත් ස්පර්ශ සංස්පර්ශ වෙනවා. චක්කු සංපස්ස සෝත සංපස්ස ගාන සංපස්ස જીවහා සංපස්ස කාය සංපස්ස කියලා. ඔය ස්පර්ශ පහක හඳුන්වනවා. ඉතින් ඔය එකපාරක් වදිනකොට අර මනසේ ක්‍රියාකාරී හැකියාව මනෝද්වාරී පිළිලා තියෙන වස්තු රූපයේ කම්පණයේ වෙච්ච ගමන්ම දැනුවත් වෙන්න බෑ. මනස එච්චර බලවත් නැහැ.
ద్වාර චිත්තයෙන් හට ගන්නා වූ චිත්තක්ෂණ 17 කාලය තුල ඇතිවෙනා වූ පරිවර්තනයේ එවත් පංචද්වාරයෙන් නැගින්නා වූ ద్వාර පරිවර්තන ක්‍රියාවලියෙන් සිද්ධ කරගන්නේ අවශ්‍ය සිද්ධාන්තයේ අරමුණ මනසට ඇතුළත් කරගත්තා විතරයි. මොකක් ඇතුළත් කරගත්තද කියලාවත් මනස තාම දන්නේ නැහැ. මේක කියා දෙන්න හේතුව මෙයා වහලා තියෙනවා කවදාවත් ඉලිදකින් නැති නිසායි කියා දෙන්න වෙලා තියෙන්නේ. අහනකොට කවදා හරි තේරෙයි. ගැඹුරුම විද්‍යාවක්. මනස පිළිබඳ හිත පිළිබඳව. ඇතුළත් කරගත්ත නිසා තව දැනගත්තේ නැහැ. ඊළඟ ඒ රූපයක්ද, ශබ්දයක්ද, ගන්ධයක්ද, රසයක්ද, පොට්ටබ්බයක්ද කියලා මේ දැනීම සම්බන්ධ කරන්ද මනසට ඇතුළත් කරන චිත්ත වීතියක් ආයිත් එනවා ඒක ආධාර වෙලා. පංචද්වාරයෙන් ඇතුළත් කරගත්ත දත්තේ ආවර්ජනා කිරීම වශයෙන් මනෝද්වාර චිත්ත වීතියක් පහළ වෙනවා චිත්තක්ෂණ 17ක් ඒකලත් අයිති. ඕකට කියනවා අනුබද්ධ ආධාරක චිත්ත වීති කියලා. අනුබද්ධ ආධාරක චිත්ත වීති. අර ඇහෙන් ගත්ත රූප අරමුණක් නම් චක්කුද්්වාර චිත්ත වීතියක් නම් ආවේ. ওই චිත්ත වීතියෙන් ආපු සිද්ධාන්තයේම අරමුණු කරගෙන මනෝද්වාරයේ පළවෙනි චිත්ත වීතියක් හට ගන්නවා. චිත්තක්ෂණ 17ම අරමුණු කරලා. අන්නේ අරමුණු කරගත්ත චිත්තක්ෂණ 17 මනසින් දැන ගැනීමට ආවර්ජනය කිරීමට වෙන් කරලා මේ ගත්තේ. ආවර්ජනයේ බැස්සා මිසක් තව වැටහුන්නේ නැහැ. නැවතත් මනෝද්වාර චිත්ත වීතියක් ඒ විදිහට මේකට ඇඳිලා යනවා. දැනගන්නවා මේ රූපයක්, මේ ශබ්දයක්, මේ ගන්ධයක්, මේ රසයක්, මේ ස්පර්ශයක් ආපු එක මොකද්ද කියලා. හැබැයි ඊන් ඉහාදියක් ඒකට කරන්න බෑ. තවත් බලවත් වෙලා ඒක ආශේවණී ලැබලා ආයිත් අනුබද්ධ ආධාරක තුන්වෙනි චිත්ත වීතිය යනවා. මෙන්න මේ චිත්ත වීතිය ජවන්න වලට එනකොට මේ එන රූපයට අනුව මෙසේ ප්‍රතිචාර දැක්විය යුතුයි. මෙහෙම හිතිය යුතුයි, මෙහෙම කිව යුතුයි, මෙහෙම කළ යුතුයි කියලා. ජවන හතක් පහළ වෙන්නේ ඒවා බලයක් නැගිනවා. අන්න ඒකෙන් තමයි වස්තුව හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වන්න මානසිකත්වයක් යලි ගොඩනගන්නේ. දැන් හරිය ගැඹුරු දෙයක් මේ. කොහොම තේරුම් ගන්නද මන්ද කිව්වා. මේ පන්නේ ආපු නිසා මේ විග්‍රහ කරනවා මිසක් නැත්නම් මේක නිවන් දකින්න මෙච්චර හොයන්න ඕනේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේගේ මහා ධර්මඥානෙ කොයිතරම් ගැඹුරුද, කොච්චර තීක්ෂණද, උන්වහන්සේ වැනි විද්‍යාඥයෙක් ලෝකේ පහළ වෙන්න පුළුවන්ද කියලා හිතලා මේ ධර්මය අහනකොට මේ සම්බන්ධය විග්‍රහ වෙලා එනකොට කවුරු මේවා පෙන්වා දෙන්නද? මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ පෙන්වන්නේ. අනන්ත බුද්ධ ඥානයේ තියෙන අසීමිතත්වය. මෙන්න මේ ක්‍රමයට ඇදෙන ක්‍රියාදාමයක් මේක බුදු ඇසල දැකපු දෙයක්. දේශනා කරාට පස්සේ ඒක විග්‍රහ කරන්න දක්ෂවන්නා වූ විස්තර කරන්න දක්ෂ එකම උත්තමයන් වහන්සේ තමයි එදා වැඩ හිටපු සාරිපුත්ත මහ රහතන් වහන්සේ සරියුත් මහ හාමුදුරුවෝ. උන්වහන්සේගේ ශ්‍රාවක පාරමිතා ඥානයකින් ඒ දුන්න මාතෘකා විග්‍රහ කළා. උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස නැත්නම් ඒ උන්වහන්සේ ඇසුරේ හිටපු ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රඥාධිකයි ඒ අය තමයි ඒ ධර්මයේ පාත්වාගෙන ආවේ. ගෙනාලා කොහොම හරි අද වෙනකම් පුදුමයකින් පුදුමයක් වශයෙන් මේක පවතිනවා. හැබැයි විග්‍රහ කරගන්නයි බැරුව තියෙන්නේ. ඉතින් ඒක හරි අමාරු දෙයක්. ඉතින් මෙන්න මේ අහන මේ චිත්ත වීතිය ඔන්න ඔය જાතිය පළවෙනි චිත්ත වීතියක් ඔය අහන්නේ. ඉතින් මේ චිත්ත වීතියේ විග්‍රහ දැනගන්න ඉස්සෙල්ලා ඔන්න ඔය අභිධර්මයේ දැනගෙන ඉන්න ඕනේ. අභිධර්මයේ ඉස්සෙල්ලා දැනගන්න හැම මොකද ප්‍රශ්න අහන්නේ. බාගිරි දැනගෙන පන්න අහපුවාම උත්තර දෙන්න බැරි හින්දා මම මේ විග්‍රහ කරලා දීලා හිටියේ ඉස්සෙල්ලා. දැන් බලමු මේ ප්‍රශ්නේ මුල් කරලා අහන්නේ මොකද්ද කියලා. මෙන් රූපයාගේ පාද ක්ෂණ තුන සමග නැතිනම් ඉත්‍ත්‍ති ක්ෂණය දිගවන ආකාරයත් චිත්තක්ෂණ 17ක ආයුෂ නැති රූප අප්‍රධාන රූපය වන ආකාරයක් පැහැදිලි කරලා දෙන දැන් ඔන්න නම් පිය හැටි විග්‍රහ කරලා දුන්න නිසාම චිත්තක්ෂණ 17 රූපේ මොකද්ද? ඒ තමයි හෘද රූපේ. ලෝකෙ තිබෙනා වූ සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ රූප මොනවද? ඒවා තමයි චිත්තක්ෂණ 17ක අවශ්‍යක සම්බන්ධ කරන්න බැරි
අප්‍රධාන රූප. දැන් ඔය ප්‍රශ්නේ ඔහොම විග්‍රහ කරලා දෙන්නම් නම් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බෑ. මේක ඉස්සෙල්ලා මෙහෙම එකක් අහලා තිබුණා. උත්තර දුන්නේ නැත්තේ කල්මාදී. ඒ වගේම අනික් අයට ගණ්ඩත් අමාරුයි. අද ඉතින් වාග්වල මේ විශේෂයක් දකින්න තියෙනවා මේ අමාවක දවස් වලට එන අය අහන්නේ මේ ගැඹුරු ප්‍රශ්න අහනවා ඉන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අද විස්තර කරන්න ගත්තෙත් ඒකයි. සාමාන්‍ය දවස් වලට එන්නේ මෙච්චර ගැඹුරු ප්‍රශ්න අහන්නව කැමති අය නෙවෙයි. පොඩි දෙයක් අහන්න වෙන අය. ඒ දවසක මේ ප්‍රශ්න ගත්තා නම් එහෙම එයාට කලකිරෙනවා. අපි අහන්න ආව එකක් මේ කවුරු හරි ප්‍රශ්නයක් දාලා අපිට විරෝධයක් තේරෙන්නේ නැති එකක් තමයි ආදුරෝ කිව්වේ කියලා. අදට මේ ගැළපෙන නිසා මේ ප්‍රශ්නේ මෙච්චර විග්‍රහ කළේ. ඉතින් තේරුම් ගන්න ඕනේ අන්න අප්‍රධාන රූප කියන්නේ ඔය වස්තු රූපයේ 17 වතාවක් කම්පා වෙන හෘද රූපය කියලා සම්බන්ධ කරපු ඒක ප්‍රධාන රූපේ. අප්‍රධාන රූප කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත සියලු රූප අප්‍රධාන රූප. ඒවා වාර ගණන් එහෙම කියන්න බෑ. ඒකයි කාරණේ. ඉතින් ඔයිට වඩා මේ ප්‍රශ්නේ ගැන විග්‍රහ කරන්න ඉස්සෙල්ලා මේ කියපු විස්තරය හොඳට තේරුම් ගන්න බලන්න. අරගෙන තේරුම් ගත්තට පස්සේ තවත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.